මේ බණපද ටික අද ඔබගේ සවන් පත් දෙකට ඇහෙන්ටත් ඔබ සසරේ මොන තරන්නම් සත්‍ය වචනයට කන් යොමු කරලා තියෙන්ට ඇද්ද. ඒ නිසාම හිතුනි අද දවසේ උපෝසතය සමාදන් වෙලා මේ දහම් ශ්‍රවණය කරන්ට ඕන කියන සිතිවිල්ල ඇති වුණේ. දැන් මම මේ පින්වතුන්ලාගෙන් අද අහනවා පින කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? ඔව්. පින කියන්නේ මොකක්ද කියලා අහනකොට සමහරු කියයි අපි සෑය වඳිනවා, බෝධිය වඳිනවා නේද? ඕ මේ වගේ උපෝසතේ සමාදන් වෙනවා. තව ඔව් අසරණ අයට පිහිට වෙනවා, භාවනා කරනවා. මේවා පින් කියලා ඔයාලා කියනවා. ඇත්තටම මේවා පින්ද? ඔව් මේවා පින්. ඒ නිසා මගේ බුදුරජාණන් වහන්සේ වදාළේ පින් කිරන්ට පින් කිරීමට හිතේ කැමැත්තක් ඇති කරගන්නට කිව්වා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඔය පුඤ්ඤ කිරියවත්තු කියන සූත්‍ර දේශනාවේදී තීනි මානි භික්ඛවේ පුඤ්ඤ කිරියවත්තු කියලා දේශනා කළා. පින්වත් මහන්නේ පුණ්‍ය ක්‍රියා තුනක් තියෙනවා. දානමය පුණ්‍ය ක්‍රියා, සීලමය පුණ්‍ය ක්‍රියා, භාවනාමය පුණ්‍ය ක්‍රියා කියලා. එනම් පින්වතුනි අපි හිතේ කැමැත්තක් ඇති කර ගන්න ඕන පින් කරන්න. ඒ නිසා මේ පින්වතුන් මේ අද දවසේ සිල් සමාදන් වුණා කියන්නේ ජීවිතේට පින් රැස් වෙනවා. මේ පින්වතුන් අද දවසේ භාවනා කරනවා කියන්නේ ජීවිතේට පින් රැස් වෙනවා. සෑය වඳිනවා. දැන් අද දවසේ හිමිදිරි උද්‍යාසන කිරියාහාර පූජා පැවැත්වුවා. දැන් දහවල ඊළඟට සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ උතුම් චෛත්‍යරාජයන් වහන්සේ උදෙසා දෙතිස් ව්‍යංජන පූජාවක් පවත්වනවා. පින් ඔය පින්තුල්ලා රැස් කරගන්න ජීවිතේට රැස් කරගන්න පින් මේවා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළේ මා භික්ඛවේ පුඤ්ඤානං භායිත. මානි පිනට බය වෙන්න එපා කියලා වදාලා. මහණෙනි පිනට බය වෙන්න එපා. සුඛසේතම් භික්ඛවේ අදිවචනං පින්වත් මහණනි සැපේට කියන නමක් තමයි පින කියලා කියන්නේ. ඔබ යන භවයට ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප සැප උපද්දවනවද? ඊ පින. එනිසා වරක මගේ බුදුරජාණන් වහන්සේ මේ පිනේ වටිනාකම තේරුම් ගන්නට නිදසුන් කතාවක් කියලා දුන්නා. මොකක්ද නිදසුන? ඔන්න අපි යනවා විදේශ රටකට. අපි අඳුරන්නේ විදේශ රටකට යනවා අපි. අපේ විදේශ ගමන අපිට හරි පහසු වෙනවා. අපි අඳුරන කෙනෙක් ඒ රටේ ඉන්නවනම්. ඔව් අපි යනකොටම එයා අපිව බාර ගන්නවා. අපිට අවශ්‍ය පහසුකම් සම්පාදනය කරලා දෙනවා. අදාළ තැන් වලට යොමු කරනවා. එහෙනම් පින්නතුනි ආංගර විදේශ රටක හිටපු යාළුවා වගේ අපේ පිහිටට ඉන්න යාළුවා වගේ කීවා මේ රැස් කරන පින. එනිසා ඔබට පිහිටට තියෙන්නේ පිළිසරණට තියෙන්නේ පින. පින නැත්තම් නිවන් අවබෝධ කරගන්නටත් බෑ පින්නතුනි. ඒ වගේ මගේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ කුසලය කියන වචනේ. කුසලය කියන වචනේ යොදාගත්තේ සුවිශේෂී අර්ථයක් සහිතවමයි. භවයෙන් ඉතිර කරන දෙයක් තමයි කුසලය කියලා කියන්නේ. අපේ මේ සසර ගමනට හුරු කරන යහපත් පුරුදු ක්‍රියාවලියට අපි කියව මොකද්ද? කුසලය කියලා.
යහපත් පුරුදු ක්‍රියා ටිකට කීවේ කුසලයේ කියලා. ඒ නිසා ඔය චුන්දී සූත්‍රයේදී චුන්ද සූත්‍රයේදී මගේ බුදුරජාණන් වහන්සේ මේ කුසලයේ වර්ග කරා කොටස් කීයකටද? ඔව් 3කට. හරි. කොටස් 3කට වර්ග කරා අපි ගිය පොයේ වැඩසටහනේදීත් මේවා කියලා දුන්නා. කයෙන් කරන කුසල් ක්‍රියා, වචනයෙන් කරන කුසල් ක්‍රියා, මනසින් කරන කුසල් ක්‍රියා කියලා කොටස් 3කට මගේ බුදුරජාණන් වහන්සේ මේ කුසලයේ වර්ග කරලා කියලා දුන්නා. ඒ නිසා පින්වතුන්ට අද මම මේ කියලා දෙන සූත්‍ර දේශනාව හරි වැදගත් දහම් පරයයක්. මොකක් නිසාද වැදගත් වෙන්නේ? අනේ අපේ ජීවිතේට කුසලයේ නොවැඩුවොත් අපිට මුහුණ දෙන්න තියෙන භයානක ඉරණම මොකක්ද කියලා දැනගන්න පුළුවන්. සසර ගමනේ නිවන් අවබෝධ කරනකම් අපිට මේ පින කොච්චර උපකාර වෙනවද කියන එක තේරුම් ගන්නටත් පුළුවන්. සූත්‍ර දේශනාවේ නම තමයි පින්නතුනේ පචේතන සූත්‍රය. අහලත් ඇති. මොකක්ද නම? පචේතන සූත්‍රය. සූත්‍රය අඩංගු වෙලා තියෙන්නේ අංගුත්තර නිකාය කියන පොත් වහන්සේගේ පළවෙනි පොත් වහන්සේගේ තික නිපාතේ. පළවෙනි පොත් වහන්සේගේ තික නිපාතේ රතකාරක වර්ගයට තමයි අයිති වෙන්නේ ඔය පචේතන සූත්‍ර දේශනාව. මේ කාලේ වෙනකොට මගේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ බරණැස ඉසිපතන මිගදායේ. මේ ලෝකෙට දහම් අමා බෙරය වැයුණු තැන ඉසිපතනි. මේ ලෝකෙට සාදුනාදය පැතිරිලා ගිය තැන ඉසිපතන මිගදාය. ඒ නිසා පින්වත්නි මේ බරණැස ඉසිපතන මිගදායේදී තමයි මේ සූත්‍ර දේශනාව මගේ බුදුරජාණන් වහන්සේ පළවෙනි වස් කාලයේදී දේශනා කරපු සූත්‍ර දේශනාවක්. ස්වාමින් වහන්සේලා පිරිවරාගෙන මගේ බුදුරජාණන් වහන්සේ මේ දහම් පරයය වදාලා. කොහොමද? ඒකං සමයම් භගවාස් කියලා දැන් මේ සූත්‍ර දේශනාව පටන් ගන්නවා. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ අහලා දැනගත්තේ මේ විදිහටනේ. පළවෙනි ධර්ම සංගායනාවෙන් මේක ඒ විදිහටයි ග්‍රන්ථාර පළවෙනි ධර්ම සංගායනාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ වදාළේ මට භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙමයි අහගෙන දැනගන්න ලැබුණේ කියලා. ඉතින් භික්ෂු සංඝයා පිරිවරාගෙන ඉන්න වෙලාවේ මගේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මං අතීත කතාවක් කියලා දෙන්නම්. භූත පුබ්බම් භික්ඛවේ රාජා අහෝසි පචේතනෝ නාමෝ. පින්වත් මහණෙනි පෙර කාලෙක හිටියා රජ කෙනෙක් පචේතන කියලා රජ කෙනෙක්. මොකද්ද රජුරුවන්ගේ නම? පචේතන. මේ රජුරුවන්ට පින්වතුනේ අද කාලේ රජවරුන්ට වගේම ඇති වුණා මොකක්ද? බල තණ්හායි. මෙයාට සිතවිල්ලක් ඇති වෙනවා අල්ලපු රාජ්‍යයත් මම කොහොම හරි යුද්ධ කරලා අල්ලා ගන්න ඕන කියලා. ඉතින් මේ පචේතන රජුරෝ තමුන්ගේ රත ගාලට ගිහිල්ලා බැලුවා අල්ලපු රටට විරුද්ධව යුද්ධයක් කරන්න ඕන. මගේ සේනාව මෙහෙවන්න ඕන. හැබැයි මං යුද්ධෙට යන්න නම් මගේ යුද්ධෙට යන මංගල රථය කොහොමද දන්නේ කියලා ගිහින් බැලුවා. බලනකොට පින්වතුනි මේ රථේ රජ්ජුරුව යන මංගල රථයේ රෝද දෙකම දිරලා. දැන් රජ්ජුරුව කල්පනා කරනවා යුද්ධෙට යන්න ඉස්සර වෙලා එනම් මේ රෝද දෙක හදා ගන්න ඕන.
ඒ නිසා ඉක්මනටම කතා කරා රතාචාරිට, ඒ කියන්නේ අද කාලේ නම් බාසුන්නේයි කෙනෙකුට. මේ බාසුන්නේට රතාචාරිට පණිවිඩය යවලා ගෙන්නනවා. ගෙන්නලා රතාචාරිට කියනවා, රතාචාරී මට අදින් පස්සේ හරියටම මාස 6ක් ගියතන මට තියෙනවා යුද්ධයකට යන්න. මොකේටද? යුද්ධයකට යන්න. ඒ නිසා මේ යුද්ධෙට යන්න මගේ මංගල රථේ, මේ අස්සයෝ බැඳලා යන මේ රථේ රෝද දෙකම දැන් දිරලා. ඒ නිසා රෝද දෙකක් හදලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. රතාචාරී බෑ කියයිද? බෑ කියන්නේ. අද කාලේ බාසුන්නේලා වගේමයි. අද කාලෙත් බාසුන්නේහිලා පින්නතුනි බෑ කියනවද? වැඩක් බාර දුන්නා බෑ කියන්නේ. රට වටේම වැඩ අල්ලා ගන්නවා. රතාචාරී කියනවා, එහෙමයි දේවයන් වහන්සේ, මම රෝද දෙක හදලා දෙන්නම් මාස 6න් කියලා බාරගත්තා. දැන් දවස් ගණන්, දින ගණන්, මාස ගණන් ගෙවි යනවා. හරියටම පින්වතුනි මාස 5යි දවස් 24ක් ගිය තැන පචේතන රජුරවන්ට මතක් වුණා, මට යුද්ධෙට යන්න තියෙනවා, දැන් දින ලං වෙනවා. මේ රතාචාරිට මේ රෝද හදන බාසුන්නේට මම කීවා මේ රෝද දෙක හදලා දෙන්න, හදනවද දන්නේ කියලා දැන් මතක් වුණා. රජුරෝ පණිවිඩයක් යවනවා, රතාචාරී එනවා. ආපුවම අහනවා, රතාචාරී දැන් මාස 5යි දවස් 24ක් ගියා, තව දවස් 6යි තියෙන්නේ, රෝද දෙකම හැදුවද කියලා ඇහුවා. මොකක් කියන්නද? ඔව්, රතාචාරී කියනවා දේවයන් වහන්සේ එක රෝදයක් නම් හැදුවා කිව්වා. රජුරවන්ට 7 දින්නක් තරුපේන්ට පටන් ගත්තා. තව දවස් 6යි තියෙන්නේ, මේ මිනිස්සයා මාස 5යි දවස් 24ක්ම හැදුවේ එක රෝදයක් මේ අතගගා. තව දවස් 6යි තියෙන්නේ, හදන්න පුළුවන්ද කියලා ඇහුවා. එහෙමයි දේවයන් වහන්සේ, මට පුළුවන් කියලා බාරගත්තා. දැන් ඕන්න කෙමෙන් දවස් 6ම ගෙවිලා ගියා පින්වතුනි. දවස් 6ම ගෙවිලා ගියා. දැන් රාජ සභාව පවතින දිනය, මේ වගේ දිග ශාලාවක්. රජුරෝ මේ වගේ ආසනයක, සිංහාසනයේ ඉහළින් වාඩි වෙලා ඉන්නවා. පාත තීරුවේ දෙපැත්තෙන් අමාත්‍ය මණ්ඩලය වාඩි වෙලා ඉන්නවා. මැද තියෙනවා මේ වගේ දිගට ඉදිරියට හිස් තීරුවක්. පින්වතුන්ලා කල්පනා කළමට ඔය රූපවාහිනියේ බලන නාට්‍යවල ඔය රාජ්‍ය සභාවල් පෙන්වන්නේ ඒවම වගන්න. දැන් රතාචාරී එනවා මෙන්න රෝද දෙකක් අරගෙන. දැන් පචේතන රජුරවන්ට හරි සතුටක් ඇති වෙලා කියනවා, ආශ්චර්යයි රතාචාරී, ආශ්චර්යයි. උඹ හරි පුදුම මිනිස්සෙක් නෙවෙයි. මාස 5යි දවස් 24ක්ම හැදුවේ එක රෝදේ. ඊතුරු දවස් 6ට රෝදෙත් හැදුවනේ. බැලූ බැල්මට නම් මේ රෝද දෙකම එක වගේ, කිසි වෙනසක් නෑනේ කිව්වා. මේ රතාචාරී මේ රත බාසුන්නේ කියනවා පින්නතුනේ, නෑ දේවයන් වහන්සේ, මේ රෝද දෙක දෙකක්. මේ රෝද දෙකේ වෙනස්කම් තියෙනවා, එනම් ඕම් බලාගන්ට කියලා රතාචාරී මොකද කරේ? අර මාස 5යි දවස් 24ක් හදපු රෝදේ නෙවෙයි, දවස් 6ක් හදපු රෝදේ ගත්තා ඉස්සරෝම. දවස් 6කින් හදපු රෝදේ ගත්තා. අරගෙන අර පුංචි ළමයි ඔය ගමේ කොටේ ඔය ටයර් දක්කන්නේ දන්නවනේ. ආන්නේ වගේ
මේ රතාචාරි කරපු දේ අර දවස් 6න් හදපු රෝදේ අතින් තල්ලුවක් දාලා මේ රාජ සභාව දිග තල්ලු වෙලා යන්න සැලැස්සුවා. දැන් මේ රෝදේ කැරකි ඉදිරියට යනවා තල්ලුවේ වේගය තියෙනවා. අරි අසිරියක් පින්නතුනි. තල්ලුවේ වේගය අවසන් වෙනකොට මේ රෝදේ ගමන් කරලා ගිහින් නතර වෙලා කැරකිලා මොකද වුනේ? වැටුණා. කැරකිලා වැටුණා. ඊළඟට දැන් මේ රතාචාරි ගත්තා අර මාස 5යි දවස් 24ක් හදපු රෝදේ. ඒක ගත්තා. ඒකත් අරගෙන නැවත අර අතින් තල්ලුවක් දුන්නා. රාජ සභාව දිග මේ රෝදේ ගමන් කරලා තල්ලුවේ වේගයේ තියෙනකන් ඉදිරියට ගමන් කරලා මේ රෝදයත් අවසානයේ මොකද වුනේ? කැරකිලා වැටේද? නෑ වින්නතුනි. වැටුන්නේ. රෝදය ඊය ගැහුවා වගේ කෙලින් හිටගත්තා. මාස 5යි දවස් 24කින් හදපු රෝදේ තල්ලුවේ වේගයේ තියෙනකන් ගමන් කරලා තල්ලුවේ වේගය අවසන් වෙනකොට කැරකිලා හිටගත්තා හරියටම. දැන් රජ්ජුරුව සිංහාසනේ නම් බලාගෙන ඉන්නවා. හරි පුදුමයි රජ්ජුරුවන්ට. ආශ්චර්යයි රතාචාරි ආශ්චර්යයි උඹ නම් කීවා. එක රෝදයක් වැටෙන්නටත් එක රෝදයක් කෙලින් හිටගන්නටත් හේතුව ප්‍රත්‍ය කුමක්ද කියලා අහුවා. ස්වාමීනි දේවයන් වහන්සේ ඕක තමයි මං කීවේ මේ රෝද දෙක එකක් නෙවෙයි දෙකක් කියලා. ස්වාමීනි අර දවස් 6න් හදපු රෝදේ මේ කරත්ත රෝදේ වටේ වලල්ලි දොස් තියෙනවා ඇද තියෙනවා අඩුපාඩුකම් තියෙනවා කිව්වා. වලල්ලේ දොස් අඩුපාඩුකම් තියෙනවා. ඕකේ ගරාන්දි වල දොස් අඩුපාඩුකම් ඇදගති තියෙනවා දේවයන් වහන්සේ. ඕකේ මැද බොස් ගෙඩියේ අඩුපාඩුකම් ඇදගති තියෙනවා කිව්වා. දැන් පින්වතුන්ලාට මතක තියෙන්න ඕන කරත්ත රෝදයක්. රෝදේ වටේ තියෙනවා වලල්ල නිම් වලල්ල ගරාන්දි තියෙනවා. ඔය ඔක්කොම එකතු කරලා මැද තියෙනවා බොස් ගෙඩියක් කියලා එකක් නේ. බොස් ගෙඩියක් තියෙනවා. දේවයන් වහන්සේ ඔය කරත්ත රෝදේ නිම් වලල්ලේ ඇද තියෙනවා අඩුපාඩුකම් දොස් තියෙනවා. ගරාන්දි වල අඩුපාඩුකම් තියෙනවා දොස් තියෙනවා. මැද බොස් ගෙඩියේ අඩුපාඩුකම් තියෙනවා දොස් තියෙනවා. ඇදගති තියෙනවා. ඒ නිසා ඔය වලල්ල ඔය රෝදේ කැරකිලා වැටුනේ එකයි කියනවා. බලන්න නේද පින්නතුනි. දේවයන් වහන්සේ අර දෙවෙනියට යවපු රෝදේ හරියටම මාස 5කුත් දවස් 24ක් හදපු රෝදේ. ඒක තල්ලුවේ වේගයේ තියෙනකන් ගමන් කරලා කැරකිලා වැටෙන්නේ නැතුව කෙලින් හිටගත්තා. දේවයන් වහන්සේ ඔය රෝදේ වලල්ලේ නිම් වලල්ලේ කිසි අඩුපාඩුවක් දොසක් නෑ ඇදක් නෑ. මම අතගගා ඕක මාස 5යි දවස් 24ක්ම හැදුවනේ. ඒ වගේම ඕකේ ගරාන්දි වලත් කිසිම අඩුපාඩුවක් දොස් නෑ. ඒ වගේම මැද බොස් ගෙඩියෙත් කිසිම අඩුපාඩුවක් දොස් නෑ. ඒ නිසා ඔය රෝදේ කැරකිලා වැටෙන්නේ නැතුව කෙලින් හිටගත්තා කියලා. ඔන්න ඕකයි ඉතිහාස කතාව. දැන් මගේ බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා පිරිවරාගෙන පින්වත් මහණනි මං අතීත කතාවක් කියලා දෙන්නම් කියලා ওই කතාව කියලා දුන්නේ. අතීත කතා ප්‍රවෘත්තිය. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ස්වාමින් වහන්සේලාට හිතෙන්න පුළුවන්
කවුද මේ ආශ්චර්යමත් රතාචාරී මේ පතේතන රජ්ජුරුවන්ට හිටපු මහණෙනි වෙන කවුරුවත් නෙවෙයි. ඒ අනුත්තර වූ තථාගත අරහත් ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වුණ මමයි කියලා වදාලා. පින්වත් මහන්නි මට ඒ කාලේ වඩුවෙක් විදිහට මට මේ ලී විෂය පිළිබඳව පරිපූර්ණ දැනුමක් අවබෝධයක් තිබුණා. මට ගහක් දකින්නකොට මේ ගහේ වයස කියන්න පුළුවන් ඇදගති අඩුපාඩුකම් ඔක්කොම මට පේනවා. දැන් මම අනුත්තර වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මම සියලු කෙලෙස් ප්‍රහාණය කළ උත්තමයා. දැන් පින්වත් මහන්නි මට මේ ලෝක සත්වයා අතින් වෙන වැරදි අඩුපාඩුකම් ඇදගති ටික මට දැන් හොඳට පේනවා කියලා වදාළා. එනිසා මගේ බුදුරජාණන් වහන්සේ මේ පචේතන සූත්‍ර දේශනාවේදී වදාලා පින්වත් මහණෙනි මේ බියකරු සසරක යන ඔබ මේ සසරෙන් ඈතර වෙනකන් ඔබ අප්‍රමාණ වීරිය වඩන අතරේ කයෙන් වැරදි කරන්ට එපා. වචනයෙන් වැරදි කරන්ට එපා. අඩුපාඩුකම් තියාගන්න එපා. මනසින් වැරදි අඩුපාඩුකම් තියාගන්න එපා. ඔබ කයෙන් වැරදි කළොත්, වචනයෙන් වැරදි කළොත්, මනසින් වැරදි කළොත් අර දවස් 6න් හදපු රෝදේ කැරකිලා වැටුණා වගේ වැටෙයි කිව්වා කොහාටද? කොහාටද පින්නොතනේ? සසරට වෙන කොහෙටද? ඔබ වැටෙයි කිව්වා කය වැරද්දාගත්තොත්, වචනේ වරද්දාගත්තොත්, මනස වරද්දාගත්තොත් ඔබ වැටෙයි කිව්වා කොහාටද? සසරට. පිංගතුල්ලාට දැන් මේ සසරේ භයානකම තේරෙන්නේ ඇයි? ඔබත් මමත් අපි සියලු දෙනාම දැන් සසරට වැටිලා ඉන්නේ. ඒ නිසා අපි කයෙන් මොනතරම් සසරේ වැරදි කරන්නට ඇද්ද? මොනතරම් මේ වචනයෙන් අපි වැරදි අඩුපාඩුකම් පවත්වන්නට ඇද්ද? මොනතරම් අපි බොරු කියන්නට ඇද්ද? සමහර අය පැයකට සැරයක් හරියන කෝල් එකට පචයක් කියනවා. ඇයි ඒ බොරු කියලා හුරු වෙලා පින්නතුනි? කේලම් කියන එක නතර කරන්නම බෑ. පරුස වචන කියන එක ජීවිතයේ පුරුද්දකට ගිහින්. හිස් වචන කතා කරන එක නම් ජීවිතයේ අංගයක් කරගෙන. වචනයෙන් ඔබ අපිරිසිදු වුණොත් පින්නතුනි සසරට වැටෙනවා. ඒ නිසා මේ ඇදගති පවත්ව ගන්න එපා කියන එකයි මගේ බුදුරජාණන් වහන්සේ වදාළේ. එනිසා සූත්‍ර දේශනාවේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ කයෙන් කරන වැරදි අඩුපාඩුකම් ටික මොනවද කියලා ඔන්න දැන් කියලා දෙනවා. පින්වත් මහණනි මේ උපන්නා වූ සත්වයා කයෙන් ඇදගති වැරදි අඩුපාඩුකම් 3ක් පවත්වනවා කියලා දේශනා කොට වදාළා. මොකක්ද පින්නතුනි කයෙන් කරන වැරදි ක්‍රියා 3? සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයේ යෙදෙනවා. ඔබ මේ වැරදි කරනවා නම් ඔබ ඒකාන්තයෙන් කයින් ඇදගති පවත්වන කෙනෙක් කියනවා. කය වැරදි විදිහට භාවිතා කරන කෙනෙක්. ඒ වගේම පින්නතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වචනයෙන් කරන අඩුපාඩුකම් ඇදගති ටික මොකද්ද කියලා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කතා කරනවා. ඔන්න වචනයෙන් කරන ඇදගති ටික අඩුපාඩුකම් ටික. ඔය වචනයෙන් කරන ඔය වැරදි අඩුපාඩුකම් ටික ඔබ කළොත් ඔබ ඒකාන්තයෙන් කැරකිලා වැටෙනවා. රෝදේ දවස් 6න් හදපු රෝදේ කැරකිලා වැටුණා වගේ වැටෙනවා. කොහාටද? සසරට. දැන් ඔබට තේරෙන්නේ ඔබට මේ මට හිතෙනවා වෙලාවකට පින්නතුනේ අපි මේ විහාරස්ථානවල ඉන්න ස්වාමින් වහන්සේලා විදිහට
සමහර උපාසක අම්මලා කාලයක් ස්වාමින් වහන්සේලා ඇසුරු කරනකොට හිතවත් වෙනවා. ඔව් හිතවත් වෙලා මතක නෑ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ කියලා. අවසානයේ ස්වාමින් වහන්සේලාටත් වැඩ පවරනවා. ස්වාමීන් වහන්සේ ඕක මෙහාට දෙන්නකෝ, ඕකත් දෙන්නකෝ, අරක මට දෙන්නකෝ කියලා වැඩ කරව ගන්නවා. අප්‍රමාණ පව්. ඉතින් මට හිතුණා පින්නතුනි ඔය වගේ කරන වැරදි වලට සසරේ මොන්න තරම් තව අපිට ගෙවන්න වෙයිද? ඒ නිසා අපි කියන්නේ හැම වෙලාවෙම පින්නතුනි මේ වචනීය වරද්දා ගන්න එපා. වචනීය වැරදුනොත් ඔබගේ වචනීය වැරදුනොත් ඒකෙන් රැස් වෙන අකුසලය කිරිමිදෙනවා වගේ ගානට මේක මිදිලා තැන්පත් වෙලා තියෙනවා. ඔබට හදිස්සි වුණාට මේක පරිසම් දෙන්නේ කර්මීය ගානට වෙලාවට කලාවට ඉදිරිපත් වෙලා ඒක පරිසම් දෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔබ කයනම්